බෝවන් ළමයි මේ 8 ශ්‍රේණිය විද්‍යා පන්තියේ ඔයාලගේ 12 වෙනි පාඩම කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. මම හිතන්නේ මේ වෙනකොට 12 වෙනි පාඩමට අදාළ නිබන්ධනය ඔබට ලැබිලා ඇති. 12 වෙනි පාඩමේ නිබන්ධනයේ පළවෙනි පිටුවේ තියෙනවා 12 ජීවීන්ගේ ජීවන චක්‍ර කියලා. ඒතර අපි මේ ඉගෙන ගන්න යන්නේ 8 ශ්‍රේණිය විද්‍යාව පොතේ 12 වෙනි පාඩම ජීවීන්ගේ ජීවන චක්‍ර. ජීවීන්ගේ ජීවන චක්‍ර කියන පාඩම තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. එතකොට මේ ජීවීන්ගේ ජීවන චක්‍ර කියන පාඩමේ මොනවද අපි ඉගෙන ගන්න තියෙන මාතෘකා කියලා ඉස්සෙල්ලා බලමු. නිබන්ධනය ගත්තහම ඔයාලට පේනවා මුල්ම පිටුවේ රූප සටහන් තියෙනවා. ඊට පස්සේ පළවෙනි පිටුවේ තියෙනවා ජීවීන්ගේ ජීවන චක්‍ර කියලා. ඒකේ තියෙනවා හැඳින්වීම මාතෘකා ටික මම මේ කියන්නේ. ඊළඟට තියෙනවා සතුන්ගේ ජීවන චක්‍රය. යටතේ මැඩියාගේ ජීවන චක්‍රය තියෙනවා. එතන මැඩියාගේ ජීවන චක්‍ර කියලා තියෙන්නේ. චක්‍රය කරගන්න යන්නත් දා ගන්න ඕනේ. ඊළඟට තියෙනවා සමනලයාගේ ජීවන චක්‍රය. ඊළඟට තියෙනවා කැරපොත්තාගේ ජීවන චක්‍රය. ඊට පස්සේ තියෙනවා ශාකවල ජීවන චක්‍ර. ඊළඟට තියෙනවා ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යයනයේ වැදගත්කම. එයාට තියෙන මාතෘකා තුනක්. පරිබෝධයෙන් මර්ධනය, රෝගවාහකයින් මර්ධනය, ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා ජීවන චක්‍ර යොදා ගැනීම. ඔන්න ඔය පාඩම් ටික තමයි අපිට කරන්න තියෙන්නේ. ඊට පස්සේ බලමු මේකේ තියෙනවා හැඳින්වීම. ඒ කියන්නේ මේ ජීවන චක්‍ර කියන පාඩමේ අපි බලමු මොකද්ද මේකේ අපිට හඳුනා ගන්න තියෙන්නේ කියන එක. දැන් සාමාන්‍යයෙන් ජීවියෙක් ජීවත් වෙන කාලය තමයි ජීවන චක්‍රය කියලා සරලව කියන්නේ. එතකොට මේක මීට වඩා ටිකක් විග්‍රහ කරන්න ගියොත් එහෙම ජීවියෙක් ඉපදිලා ඊට පස්සේ වර්ධනය වෙලා තමන්ගේ වර්ගය බෝ කරලා මිය යාම දක්වා ගත කරන විවිධ අවධි සියල්ලක්ගේම එකතුව තමයි ජීවියාගේ ජීවන චක්‍රය කියලා කියන්නේ. එතකොට මේ සමහරුන්ගේ ජීවන චක්‍රවල විවිධ අවධි තියෙනවා. බිත්තර අවධිය, කීට අවධිය, පිලා අවධිය, සුහුඹුල් අවධිය ඔය වගේ අවධි තියෙනවා. නමුත් මිනිසාගේ සතෙක්ගේ ජීවන චක්‍රයේ ඒ වගේ විවිධ අවධි ස්වරූප සහිත අවධි නෑ. ලදරු අවධිය ඒ වගේ තිබුණට නමුත් එක එක ස්වරූප සහිත අවධි නෑ. බිත්තර, කීට, පිලා ඒ වගේ නෑ. ඉතින් ඔන්න ඔය වගේ එකක් තමයි ජීවන චක්‍රය කියලා කියන්නේ. එතකොට අපි චුට්ට ලියගමු මේ ජීවන චක්‍රය කියන්නේ මොකක්ද කියන එක. ලියන්න. ඔන්න තියෙන පළවෙනි පිටුවේ හැඳින්වීම කියලා. දැන් ජීවන චක්‍රය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම ලියමු. පළවෙනි ඩොට් එක තියලා ලියන්න මෙහෙම. ජීවියෙකු උපතේ සිට තම ජීවිත කාලය තුල පසු කරන විවිධ අවධි හෝ අවස්ථා. ජීවියෙකු උපතේ සිට තම ජීවිත කාලය තුල පසු කරන විවිධ අවධි හෝ අවස්ථා අනුපිළිවෙල. ජීවියෙකු උපතේ සිට තම ජීවිත කාලය තුල පසු කරන විවිධ අවධි හෝ අවස්ථා අනුපිළිවෙල එම ජීවියාගේ ජීවන චක්‍රය ලෙස හැඳින්වේ. right. ඊට පස්සේ ඊළඟ කරුණ විදිහට ලියන්න ඊළඟ ඩොට් එක තියලා මෙන්න මෙහෙම ජීවීන්ගේ ජීවන චක්‍ර තුල බිත්තර කමාද ලියන බිත්තර, බීජ, පිලා, කීට වැනි අවධි ඇත. බිත්තර එක බීජ අවධිය තියෙනවා ගස්වල එහෙමනම්. බිත්තර, බීජ, පිලා, කීට වැනි අවධි ඇත. right. ඊට පස්සේ ලියන්න ඊළඟ ඩොට් එක තියලා ලියන්න ඊළඟ කරුණ. ජීවියෙකුගේ
ජීවන චක්‍රය තුලදී ජීවියෙකුගේ ජීවන චක්‍රය තුලදී ජීවයා බිහි වී වර්ධනය වී ජීවයා බිහි වී වර්ධනය වී ප්‍රජනනය සිදු කර මිය යාම සිදුවේ. ඊට පස්සේ ලියන්න ඊළඟ ඩොට් එක තියලා සතුන් කිහිප දෙනෙකුගේ ජීවන චක්‍රවල සතුන් කිහිප දෙනෙකුගේ ජීවන චක්‍රවල රූප සටහන් පහත දැක්වේ. දැන් ඔන්න ඔයාට පේන්න තියෙනවා දෙවැනි පිටුවේ මැඩියාගේ ජීවන චක්‍රය. ඊළඟට තියෙනවා මීයාගේ ජීවන චක්‍රය. මදුරුවාගේ ජීවන චක්‍රය, කරපොත්තාගේ ජීවන චක්‍රය. මේ ජීවන චක්‍ර දිහා බලපුවාම අපිට පේනවා මේ රූප සටහන් බලන්න. දැන් මැඩියාගේ තියෙන එකිනෙකට වෙනස් ස්වරූප සහිත අවදි. විතර අවදිය, ඉස්ගෙඩි අවදිය, සුම්බුල් අවදිය ඔය වගේ. මීයාගේ එහෙම එකිනෙකට වෙනස් ස්වරූප සහිත අවදි නෑ. එකම ස්වරූපයක් තියෙන්නේ මීයගේ හැඩයම තමයි තියෙන්නේ කුඩා පැට වගේ සහ මීයාගේ. ඊට පස්සේ මදුරුවේගේ අපි අරගත්තොත් විවිධ ස්වරූප සහිත අවදි තියෙනවා. බිත්තර අවදිය එක ස්වරූපයක්, කීට අවදිය තව ස්වරූපයක්, පිලා අවදිය තව ස්වරූපයක්, සුම්බුල් අවදිය තව ස්වරූපයක්. ඊළඟ කරපොත්තගේ අපි බැලුවොත් පේන්න තියෙනවා බිත්තර අවදිය, ශිශු අවදිය සහ සුම්බුල් අවදිය. එතකොට ශිශු අවදිය දෙකක් මෙතන දාලා තියෙනවා. විවිධ ස්වරූප සහිත අවදි තියෙනවා. දැන් ඊළඟට තියෙනවා සතුන්ගේ ජීවන චක්‍ර කියලා මාතෘකාවක්. ඊට යට ඔයාලට පේනවා ඇති මිනිසාගේ ජීවන චක්‍රයේ ගත කරන විවිධ අවස්ථා කිහිපයක් එතන දාලා තියෙනවා. නමුත් ඒ අවස්ථා සියල්ලකගේම ස්වරූපය එක හා සමානයි. එහෙනම් එතන මෙහෙම ලියන්න. සතුන්ගේ ජීවන චක්‍ර කියන තැන ලියන්න ඩොට් එක තියලා ඉහත රූප සටහන් වල දැක්වෙන සමහර ජීවන චක්‍රවල එකිනෙකට වෙනස් ස්වරූප සහිත අවදි ඇත. එකිනෙකට වෙනස් ස්වරූප සහිත අවදි ඇත. එකිනෙකට වෙනස් ස්වරූප සහිත අවදි ඇත. ඊළඟ ඩොට් එක තියලා ලියන්න පහත රූපයේ දැක්වෙන්නේ මිනිසාගේ ජීවන චක්‍රයේ අවදි කිහිපයකි. මිනිසාගේ ජීවන චක්‍රයේ අවස්ථා කිහිපයකි. එහි එකිනෙකට වෙනස් ස්වරූප සහිත අවදි නැත. එකිනෙකට වෙනස් ස්වරූප සහිත අවදි නැත. හරි. එහෙනම් අපි බලමු ඊළඟට මෙන්න මෙහෙම එකක් තියෙනවා. මොකක්ද? රූපාන්තරණය කියලා වචනයක් තියෙනවා. රූපාන්තරණය කියන්නේ මොකක්ද කියලා දැන් අපි ඉස්සලාම් බලමු. දැන් රූපාන්තරණය මේ වගේම වචනයක් ඔය අහලා තියෙනවා 7 පන්තියේදී වේශාන්තරය කියලා. වේශාන්තරය කියලා කිව්වේ පරිසරයේ හැඩයට හා ස්වරූපයට වර්ණයට ගැලපෙන පරිදි තමන්ගේ සිරුරේ හැඩය හා වර්ණය ගලපා ගැනීම. දැන් උදාහරණයක් දෙහි කොළයක්, peer කොළයක්, සලබය, සමනලය ඔය වගේ සත්තු ගැන ගන්න. හරි. දැන් බලමු මෙතන රූපාන්තරණය කියන්නේ මොකක්ද? රූපාන්තරණය කියලා කියන්නේ ජීවන චක්‍රය තුල එකිනෙකට වෙනස් ස්වරූප සහිත අවදි
තිබීමට. එහෙම තියන අයට අපි කියනවා රූපාන්තරණය තියෙනවා කියලා. උදාහරණයක් විදිහට මදුරුවට රූපාන්තරණයක් තියෙනවා, මිනිසාට රූපාන්තරණයක් නැහැ. එහෙනම් එකිනෙකට වෙනස් ස්වරූප තියෙන අයට කියන රූපාන්තරණය තියෙනවා කියලා. එහෙනම් අපි මේ විස්තරය ලියමු මෙහෙම. ඔන්න මෙතන තියෙන තුන්වෙනි පිටුවේ රූපාන්තරණය කියලා මාතෘකාව. එතන ලියන්න. ජීවන චක්‍රය තුල ඇති විවිධ අවදිවල එකිනෙකට වෙනස් බාහිර රූපාකාර පැවතීම. ජීවන චක්‍රය තුල ඇති විවිධ අවදිවල එකිනෙකට වෙනස් බාහිර රූපාකාර පැවතීම රූපාන්තරණය නම් වේ. right. ඊට පස්සේ දැන් අපි බලමු මේ වගුවක් තියෙන අයට ඔයාලට පේනද ජීවන චක්‍රයේ ප්‍රධාන අවයවවල බාහිර රූපාකාරයේ කැපී පෙනෙන වෙනස්කම් ඇති සතුන්. එතන මුද්‍රණ දෝෂයක් තියෙනවා. ජීවන චක්‍රයේ ප්‍රධාන අවයවවල නෙමෙයි අවයව කියන කපන්න එතන අවදිවල කියලා හදාගන්න. දැන් වගුවේ උඩම තියෙන එක මම මේ කියවන්නේ ජීවන චක්‍රයේ ප්‍රධාන අවයව කියන එක කපලා අවදිවල කියලා ලියාගන්න. ඒක වගුවේ දෙපැත්තම තියෙනවා. අනිත් පැත්තේ තියෙනවා ජීවන චක්‍රයේ ප්‍රධාන අවයව නෙමෙයි එතන අවදි කියලා හදාගන්න. එහෙනම් ඔන්න මම හදපුවාම එන එක කියනවා දැන් ජීවන චක්‍රයේ ප්‍රධාන අවයව කියන එක වෙනුවට අවයව කපලා අවදිවල කියලා ලියාගන්න. ජීවන චක්‍රයේ ප්‍රධාන අවදිවල බාහිර රූපාකාරයේ කැපී පෙනෙන වෙනස්කම් ඇති සතුන්. ඒ කියන්නේ රූපාන්තරණය ඇති සතුන්. අනිත් පැත්තේ ජීවන චක්‍රයේ ප්‍රධාන අවයව කෙනෙක් කපලා අවදි කියලා දාගන්න. අවදිවල බාහිර රූපාකාරයේ කැපෙන වෙනස්කම් නැති සතුන්. ඒ කියන්නේ රූපාන්තරණය නැති සතුන්. එහෙනම් අපි රූපාන්තරණය නැති සත්තු මේ පැත්තේ ලියන්න ලෑස්ති වෙන්නේ. රූපාන්තරණය ඇති සත්තු මේ පැත්තේ ලියන්න ලෑස්ති වෙන්නේ. අනිකන් ඔබට තේරුණා මේ වගුවේ අපි කරන්න යන්නේ මොකක්ද කියන්නේ. right. එහෙනම් දැන් අපි ඒ වගේ වගුවක් පිළියෙල කරොත් බලමු මොන වගේ දෙන්නේ කියලා. දැන් ඔන්න මම මෙහෙම කියනවා. මම සත්තු කිහිප දෙනෙක් කියනවා. එතකොට ඔබ ගැළපෙන පැත්තේ ලියන්න ඕනේ. මම සත්තු පටලලා මාරු කරලා කියන්නේ. පිළිවෙලට කියන්නේ නැහැ. එතකොට ඔබ ගැළපෙන පැත්තේ ලියන්න. අවසානයේදී බලමු හරියට එනවද කියලා. එහෙනම් ඔන්න දැන් මම කිව්වොත් මෙහෙම ගෙම්බා නැත්නම් මැඩියා කියලා කිව්වොත් කොයි පැත්තේ ලියන්නේ? රූපාන්තරණය ඇතිද නැතිද? ඇතිනේ. එහෙනම් අපි ලියනවා ගෙම්බා මැඩියා. මේ දෙන්නම එක්කෙනා නෙමෙයි. නමුත් අපි එක වගේ නිසා මෙහෙම ලියුවා. ඒතර ගෙම්බා නැත්තම් මැඩියා එන්නේ මේ පැත්තට. දැන් මම කිව්වොත් එහෙම මිනිසා කියලා. මිනිසා එන්නේ මේ පැත්තට. එහෙනම් ඔන්න දැන් මම එක උදාහරණයක් කියලා දුන්නා. දැන් එහෙනම් මම කියන ටික ලියන්න. right. එහෙනම් ඔන්න කියනවා කැරපොත්තා. ඔන්න ගැලපෙන පැත්තේ ලියන්න. පූසා. ඊළඟට බල්ලා. සමනලයා. ඊළඟට මදුරුවා. ඊළඟට රිලවා. ඊළඟට මුදේ ඉන්න සතෙක් ඩොල්ෆින්. ඊළඟට බත්කූරා. ඌරා කියලාත් අපි කියනවා. ඊට පස්සේ වේයා. alright. අලියා. දැන් ඔබ ලියන්නේ. මම දැන් කියනවා මේ පැත්තට ආපු සත්තුන්ගේ ලිස්ට් එක ලයිස්ට්
මේ පැත්තට එනවා මෙතන කැරපොත්තා. ඊට පස්සේ සමනලයා. ඊළඟට එනවා මදුරුවා. ඊළඟට එනවා බත් කූරා නැත්නම් අපි කූරා කියලා ලියමු. ඊට පස්සේ වේයා. ඔන්න ඔය ටික තමයි එන්නේ. ඊට මේ පැත්තට ඉන්නේ පූසා, බල්ලා, ඊළඟට රිලවා, ඊළඟට ඩොල්ෆින්, අන්තිමට අලිය. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ආවේ. දැන් ඔයාගේකෙත් මේ විදිහට ආවා කියලා මම හිතනවා. බැරි වෙලාවත් වැරදි එකක් තියෙනවා නම් ඒක කපලා හරි පැත්තේ ලියන්න ඕන. right. එහෙනම් රූපාන්තරණය ගැන තවදුරටත් අපි කතා කරන්න යනවා. එහෙනම් මේ වගුව මම මකලා දානවාද? දැන් කෘමීන් ඉන්නවනේ. දැන් අපිට මේ මෙතන ඉන්න සත්තුන්ගෙන් කෘමීන් විශේෂයි. මොකද රූපාන්තරණයක් තියෙන හැම කෘමීකුටම වාගේ. ඒක නිසා කෘමීන් ගැන අපි චුට්ටක් වැඩිපුර මෙතනදී කතා කරන්න යන රූපාන්තරණය හා සම්බන්ධයෙන්. කෘමීන්ගේ ජීවන චක්‍රයේ රූපාන්තරණය ආකාර දෙකක්. ඒ කියන්නේ කෘමීන් නැත්නම් සන්ධිපාදිකයෝ කියලාත් අපි කියනවා. ඔවුන්ගේ ජීවන චක්‍රයේ අපිට දකින්න හම්බ වෙනවා රූපාන්තරණ ක්‍රම දෙකක්. දැන් සමහර කෘමීන්ගේ ජීවන චක්‍රයේ තියෙනවා මෙන්න මෙහෙම. බිත්තර, ඊට පස්සේ කීට, ඊට පස්සේ පිලා, ඊළඟ සුහුඹුල් කියලා අවදි හතරක්. බිත්තර, කීට, පිලා සහ සුහුඹුල් කියලා අවදි හතරක් තියෙනවා. ඒතකොට මෙහෙම මේ අවදි මේ වගේ අනින්න පුළුවන්. තව රූපාන්තරණ ක්‍රමයක් තියෙනවා. බිත්තර පළවෙනි අවදිය. ඊළඟ එකේ ඉන්නේ ශිෂුවා කියලා එකෙක්. ශිෂුවා. ඊළඟ එක්කෙනා සුහුඹුලා. සුහුඹුල්. දැන් අවදි තුනයි තියෙන්නේ. ශිෂුවා, බිත්තර, ශිෂුවා, සුහුඹුල්. මෙන්න මේ අවදි තුන. දැන් මෙන්න මේ රූපාන්තරණ ක්‍රමයට අපි කියනවා සම්පූර්ණ රූපාන්තරණය. සම්පූර්ණ රූපාන්තරණය. මේකට අපි කියනවා අසම්පූර්ණ රූපාන්තරණය. එහෙම නැත්නම් අර්ධ රූපාන්තරණය කියලා. සම්පූර්ණ අසම්පූර්ණ. හරි. දැන් සාමාන්‍යයෙන් මේක තියෙන කාගෙද? සම්පූර්ණ රූපාන්තරණය තියෙන්නේ මෙන්න මේ කට්ටිය. සමනලයින්ගේ, සලඹයින්ගේ, මදුරුවන්ගේ, මැස්සන්ගේ, කුරුමිනියන්ගේ ඔක්කොගේම තියෙන මෙන්න මේ සම්පූර්ණ රූපාන්තරණය. එතකොට මේ රූපාන්තරණයේ තියෙන අය කීප දෙනා ඉන්නේ. කෙනෙක් ගොයම් මැස්සා, අනිත් එක්කෙනා මකුණා, ඊළඟට කැරපොත්තා. එතකොට ගොයම් මැස්සා කියන්නේ ගොයම් මකුණා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ මකුණ වර්ග සහ කැරපොත්තන්ට තමයි මේ අර්ධ රූපාන්තර ක්‍රමේ තියෙන්නේ. එහෙනම් අපි මේක ලියන්නයි මේ උත්සාහ කරන්නේ. දැන් ඔන්න මේක කියනවා රූපාන්තරණය ආකාර දෙකකි. එනම් ඔන්න ලියන්න. සම්පූර්ණ රූපාන්තරණය දෙක අසම්පූර්ණ රූපාන්තරණය. ඊට පස්සේ අසම්පූර්ණ රූපාන්තරණය ඒකම ලියන්න දෙවෙනි එකේ අසම්පූර්ණ රූපාන්තරණය කියන එකේ වරහන් ඇතුලේ අර්ධ රූපාන්තරණය කියලා ලියන්න. right. දැන් අපි වගුවක මේ විස්තරය ලියන්න යනවා මේ වගේම. හැබැයි මේ ඔයාලගේ ටියුට් එකේ තියෙන වගුවේ මේ සම්පූර්ණ එක මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ, අසම්පූර්ණ එක අනිත් පැත්තේ තියෙන්නේ. එහෙමයි කියලා පටල ගන්න එපා. දැන් සම්පූර්ණ රූපාන්තරණය කියන එකේ අපි ලියන්න යනවා. මේ පැත්තේ නෙමෙයි, මේ පැත්තේ තියෙන නමුත් සම්පූර්ණ රූපාන්තරණය කියන එකේ ලියන්න. ඔන්න තියෙනවා රූප සටහන තියෙනවා. මෙන්න මේක. මේ රූප සටහන තියෙනවා. ඊට පස්සේ ඊට යටින් මේ වගේ ඉරක් ගහලා තියෙනවා. ඒ ඉරට යටින් අපි මෙහෙම ඩොට් එක තියලා ලියාගෙන යනවා.
ඒ කියන්නේ සම්පූර්ණ රූපාන්තරණය කියලා තියෙන පැත්තේ ලියන්නේ ඈ රයිට් ලියන්න සම්පූර්ණ රූපාන්තරණය ඒකේ කියන මෙන්න මෙහෙම දැන් ලියන්න ජීවන චක්‍රය තුල සම්පූර්ණ රූපාන්තරණය කියන එකේ පැත්තේ ලියන්න දැන් ජීවන චක්‍රය තුල බිත්තර කීට කමාවද ලියන්න බිත්තර කීට පිලා සහ සුහුඹුල් ලෙස බිත්තර කීට පිලා සහ සුහුඹුල් ලෙස අවදි 4ක් පැවතීමයි අවදි 4ක් පැවතීමයි right ඊට පස්සේ ඊට යටින් උදාහරණ කියලා දාලා ලියන්න එහෙම තියෙන්නේ කාගේද කියලා ලියන්න දැන් සම්පූර්ණ රූපාන්තරණය කියන එක පැත්තේ ලියන්න කාටද තියෙන්නේ මෙන්න මේ කට්ටියට සමනලයින් සලබයින් මදුරුවන් පළතුරු මැස්සන් ගෙමැස්සන් ගෙට එන මැස්සෝ ගෙමැස්සන් ඊළඟට කුරුමිනියන් ගමන මම ආයෙත් කියනවා සමනලයින් මදුරුවන් පළතුරු මැස්සන් ගෙමැස්සන් කුරුමිනියන් අනෙකුත් මැස්ස ඔකොටම මේක තියෙනවා නම් ඔන්න ඔය විදිහට රයිට් ඊට පස්සේ බලන්න අසම්පූර්ණ රූපාන්තරණය එහා පැත්තේ තියෙනවා ඒක ගැන රූප සටහන තියෙනවා රූප සටහනට යටින් අපිට පුළුවන් මේ වගේ විස්තරේ ලියන්න රයිට් ඩොට් එක තියලා ලියන්න විස්තරේ ජීවන චක්‍රය තුල සම්පූර්ණ රූපාන්තරණය කියන පැත්තේ දැන් ලියන්නේ ජීවන චක්‍රය තුල බිත්තර සිසුවා හා සුහුඹුලා ලෙස අවදි 3ක් පැවතීමයි බිත්තර සිසුවා හා සුහුඹුලා ලෙස අවදි 3ක් පැවතීමයි ඊට පස්සේ ඒකේ උදාහරණ ලියන්න ඊට පස්සේ යටින් කැරපොත්තන් ගොයම්මැස්සන් මකුණන් කියන ඔන්න ඔය ටික තමයි ඒකේ තියෙන්නේ ඊළඟට සත්තු කීප දෙනෙක්ගේ ජීවන චක්‍ර ගැන අධ්‍යයනය කරන්න දැන් මුලින්ම තියෙනවා 4 වෙනි පිටුවේ අපිට මැඩියාගේ ජීවන චක්‍රය කියන. ඒතර මැඩියාගේ ජීවන චක්‍රය මැඩියා හෝ ගෙම්බා කියලා කියන්නත් පුළුවන්. මැඩියාගේ ජීවන චක්‍රය අර ක්‍රමීන්ගේ තියෙන ජීවන චක්‍රය වගේ එකක් නෙවෙයි. මැඩියා ක්‍රමියෙක් නෙවෙයි. මොකද මැඩියා කියලා කියන්නේ උභයජීවියෙක්. එතකොට උභයජීවියෙක් උනාට රූපාන්තරණයක් දකින්න හම්බ වෙනවා. ඒ කියන්නේ ජීවන චක්‍රය එකිනෙකට වෙනස් ස්වරූප තියෙනවා. අපි සාමාන්‍යයෙන් මැඩියෙක් ගැන දන්නවා. මැඩියෙක් සාමාන්‍යයෙන් මේ වගේ සතෙක්. එතකොට මේකට සුහුඹුල් සතාට ප්‍රජනන හැකියාව තියෙනවා. මේ වගේ ස්වරූපයක් ගන්න සතෙක් තමයි මැඩියා කියලා කියන්නේ. නේද? එතකොට මේකගේ ගෙම්බා වුණත් මේ වගේම තමයි. එතකොට මුඛය තුල තියෙනවා දෙකට බෙදුණු දිවක් ඔය වගේ. එතකොට මුගේ ආහාර වෙන්නේ කෘමි කුඩා මැස්සන් වගේ උන් අලව ගන්න පුළුවන් මෙන්න මේ දිවෙන්. එතකොට ඇලෙන සුළු දිවක් තියෙන එක. එතකොට ඇස් තියෙනවා මේ වගේ ඊළඟට ගාත්‍රා 4ක්. ඒ කියන්නේ පූර්ව හා අපර විදිහට ගාත්‍රා තියෙන ඉදිරිපස ගාත්‍රාවල ඇඟිලි 4ක් ඊළඟට පිටුපස ගාත්‍රාවල ඇඟිලි 5ක් ඔය විදිහට තියෙනවා. පිටුපස ගාත්‍රාවල තියෙන අර ඇඟිලි අතර බැඳි පටල. ඉතින්
මේ සත්තු මේ මැඩියෝ සාමාන්‍ය ජලයේදී තමා ලිංගිකව එකතු වෙන්නේ. ජලයේදී ලිංගිකව එකතු වෙලා ජලයේ තමයි බිත්තර දාන්නේ. එතකොට ජලයට බිත්තර එකතු වෙනවා මේ වගේ එක්ක බිත්තර මේ වගේ එක එක විශේෂය අනුව වෙනස් වෙනවා එක බිත්තර එක කැදැල්ලක් විදිහට තියනද නැත්නම් තනි තනි විදිහට තියනද කොහොමද කියන්නේ. හැබැයි කොහොම වුණත් අන්තිමට ජලයට තමයි බිත්තර දාන්නේ. මේ ජලයේදී මේ බිත්තර පුපුරලා නිකන් මත්ස්‍ය පැටියෙක්ගේ හැඩයගත්ත කීටෙක් තමයි පිටතට එන්නේ. එතකොට මෙයාට අපි කියනවා ඉස්කේඩියා කියලා. මේ ඉස්කේඩියාගේ ස්වභාවය තමයි ජලජ පැලෑටි ආහාරයට ගන්න ශාක භක්ෂක සතෙක්. එතකොට මේක ක්‍රමයෙන් ජලයේ පිහිනලා යන අනාකූල හැඩයක් තියෙන කරමල් වලින් ශෝෂණය කරන එකෙක්. එතකොට දැන් මේකගේ ස්වරූපය ඉක්මනින්ම වෙනස් වෙනවා ජලයේ ඉඳින්. එතකොට මොකද වෙන්නේ මේකගේ මේ වලිගය සිරුරට අවශ්‍ය පෝෂණය වෙනවා. පිටුපස ගාත්‍ර වර්ධනය වෙනවා. අනිකුත් ඉන්ද්‍රියන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඊළඟට තව ශරීරයේ විශාල වෙනවා. එතකොට ගෙම්බෙක්ගේ ස්වරූපයකට පත් වෙනවා. පිටුපස ගාත්‍ර හොඳින් වර්ධනය වෙනවා. ඉදිරිපස ගාත්‍ර වර්ධනය වෙනවා. මේ වගේ අවසානයේදී මේ ඉස්කෙඩියා ගෙම්බෙක් බවට පත් වෙනවා නැත්නම් මැඩියෙක් බවට පත් වෙනවා. මේක තමයි මේ ගෙම්බාගේ නැත්නම් මැඩියාගේ ජීවන චක්‍රය වෙන්නේ. එතකොට මේ අවධියේදී මේ මෙතනින් මෙහා තියෙන අවධි දෙකේදී ඒ කියන්නේ ඉස්කෙඩියා අවධිය මේ තියෙන්නේ. මේ තියෙන්නේ බිත්තර අවධිය. එතකොට මේ තියෙන්නේ සුම්බුල් අවධිය. මේ කියන අවධි තුනෙන් මේ අවධි දෙකම ගත වෙන්නේ ජලයේ. ඒකින්ද ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න ජලය අවශ්‍යයි. හරි. දැන් එතකොට මේ එක එක අවධිය පිළිබඳව අපි වෙන වෙනම කතා කරනවා නම් අපි චුට්ටක් නිබන්ධනයේ මේක සටහන් කරමු. ඔබට පේනවා ඇති රූප සටහනක් තියෙනවා. ඒකේ අඳින්න දෙයක් නැහැ. ඒක නිසා වැඩියාගේ ජීවන චක්‍රය කියන තැන අපි ලියමු මෙන්න මෙහෙම. මැඩියා උභය ජීවියෙකි. උභය ජීවීන් කියලා කියන්නේ ජීවන චක්‍රයෙන් එක අර්ධයක් සම්පූර්ණ වෙන්න ජලය අත්‍යවශ්‍ය කාණ්ඩයක්. එතකොට උභය ජීවීන්ට උදාහරණ තමයි මැඩියා, ගෙම්බා, සලමන්දරා, පණු ගෙම්බා වගේ සත්තු. එතකොට ඉබ්බා, කැස්බෑවා ඊළඟට අපි ගත්තොත් කිඹුලා වගේ සත්තු උභය ජීවීන් වෙන්නේ නැහැ. ඒ සත්තු උරගියෝ. එතකොට පටලවා ගන්න එපා. දැන් උභය ජීවියෙක් කියන්නේ කිව්වහම සමහරු මේ ඉබ්බා කියලා කියනවා. අපි මේක දෙවෙනි පාඩමේදී ඔබට පැහැදිලි කරා මේකේ තියෙන වෙනස. ඒක නිසා උභය ජීවීන් කියන එක දැන් දන්නවා. උභය ජීවියෙක් අහපුවාම උභය ජීවීන් වෙනකොට උරගියෝ නම් කරන්න එපා. දැන් එතකොට මේ උභය ජීවියෙකි කියලා අපි කිව්වේ. එතකොට එහෙනම් අපි ලිව්වේ මැඩියා උභය ජීවියෙකි කියලා ලිව්වා. ඊට පස්සේ ඊළඟ ඩොට් එක තියලා ලියන්න මැඩියාගේ ජීවන චක්‍රය තුලද රූපාන්තරණයක් දක්නට ලැබේ. රූපාන්තරණයක් දක්නට ලැබේ. මැඩියාගේ ජීවන චක්‍රය තුලද රූපාන්තරණයක් දක්නට ලැබේ. ඊළඟ කරුණ මැඩියාගේ ජීවන චක්‍රය තුලද රූපාන්තරණයක් දක්නට ලැබේ. ඊට පස්සේ ඊළඟ ඩොට් එක තියලා ලියන්න උගේ ජීවන චක්‍රය තුල බිත්තර ඉස්ගෙඩි බිත්තර අවධිය එහෙම යනවා. ඉස්ගෙඩි අවධිය සුහුඹුල් අවධිය වැනි අවස්ථා ඇත. බිත්තර අවධිය ඉස්ගෙඩි අවධිය සුහුඹුල් අවධිය වැනි අවස්ථා ඇත. දැන් මට වගුවක් තියෙනවා ඊට පස්සේ දාලා මේ එක එක අවධිවල තියෙන ලක්ෂණ ලියන්න. දැන් ඔන්න එක පැත්තක තියෙන අවස්ථාව අනිත් පැත්තේ තියෙන ලක්ෂණ කියලා. දැන් අවස්ථාව පළවෙනි එක බිත්තර. දැන් මේ බිත්තර අවධියේදී ජලයට මේ බිත්තර දැම්මට පස්සේ සුහුඹුල් මැඩියෝ ඊට පස්සේ මේ බිත්තර මෝරන්න ඕනේ. අපි ඒකට කියනවා බීජෞෂණය වෙනවා කියලා.
ජලයේදී බිත්තර මෝරලයි පුපුරලා ස්කෙඩියෝ එළියට එනවා. එහෙනම් මෙහෙම ලියන්න. බිත්තර කියන එකේ විශේෂ ලක්ෂණ ලියන්න. ජලයේදී බිත්තර මෝරනවා කියන එක. බිත්තර මෝරා. අපි කියනවා බීජෞෂණය වෙනවා කියලා. බිත්තර මෝරා වරහන් කියලා ලියන්න. බීජෞෂණය වී. බීජෞෂණය වී කියලා ලියන්න. බීජෞෂණය වී. මෝරනවා කියන්නේ බීජෞෂණය වෙනවා කියන්නේ. බීජෞෂණය වී ඊට පස්සේ වරහන් වහලා ලියන්න. බීජෞෂණය වී විතර මෝරා පසුව ඒවා පුපුරා ස්කෙඩියන් ජලයට පැමිණි. ස්කෙඩියන් ජලයට පැමිණි. රයිට්. ඊළඟට තියෙනවා ස්කෙඩියා ගැන විස්තරය. ස්කෙඩියාගේ හැටි මොකද්ද? අනාකූල හැඩයක් තියෙන මත්ස්‍යයක් වගේ එකෙක්. මේක ශ්වසනය කරන්නේ ජලක්ලෝම නැත්නම් අපි කියනවා කරමල් වලින්. එතකොට උගේ ස්වරූපය ඉක්මනින් වෙනස් වෙනවා. ජලජ පැලෑටි ආහාරයට ගන්න ශාක භක්ෂකයෙක්. එහෙනම් මේ ඔන්න ස්කෙඩියාගේ විස්තරය ලියන්න. අපි වගුවේ ඩොට් කීපයක් තියලා ඒ ටික ලියුවොත් තමයි. දැන් වගුව මේ වගේ තියෙනවා නම් දැන් මෙතන තියෙනවා නේ ස්කෙඩියා කියලා. එතකොට මේ වගේ ඩොට් කීපයක් තියලා ලියන්න. රයිට්. පළවෙනි එක අනාකූල හැඩයක් ඇති ජලයේ පිහිනන කීටයකි. අනාකූල හැඩයක් ඇති ජලයේ පිහිනන කීටයකි. ඊට පස්සේ ඊළඟ ඩොට් එක තියලා ලියන්න. ජලජ පැලෑටි ආහාරයට ගනි. ජලජ පැලෑටි ආහාරයට ගනි. ඊළඟ ඩොට් එක තියලා ලියන්න. ජලක්ලෝම කියන්නේ කරමල්. ජලක්ලෝම වරහන් ඇතුලේ කරමල්. කරවල් නෙමෙයි කරමල්. ජලක්ලෝම වරහන් ඇතුලේ කරමල් වලින් ශ්වසනය කරයි. කරමල් වලින් ශ්වසනය කරයි. ඊට පස්සේ ඊළඟ ඩොට් එක තියලා ලියන්න. ස්කෙඩියාගේ ස්වරූපය ඉක්මනින් වෙනස් වේ. ස්කෙඩියාගේ ස්වරූපය ඉක්මනින් වෙනස් වී සුහුඹුල් මැඩියෙකු බවට පත් වේ. ස්කෙඩියාගේ ස්වරූපය ඉක්මනින් වෙනස් වී සුහුඹුල් මැඩියෙකු බවට පත් වේ. රයිට්. දැන් සුහුඹුල් මැඩියාගේ විස්තරය. දැන් ස්කෙඩියාගේ මුගේ තියෙන වෙනස තමයි මෙයා ශාක භක්ෂකයි. මෙයාට ප්‍රජනන හැකියාව නැහැ. නමුත් මෙයා මාංශ භක්ෂකයි. නැත්නම් අපි කියන කෘමි භක්ෂකයි. ප්‍රජනන හැකියාව තියෙනවා. එහෙනම් ලියන්න. සංචරණය සඳහා පාද ඇත සුහුඹුල් මැඩියගේ විස්තරي. මේකට ශ්වසන අවයව තුනක් තියෙනවා. පෙනහලුත් තියෙනවා. මුඛයෙන් ශ්වසනය කරන්න පුළුවන්. තෙත සමෙනුත් ශ්වසනය කරන්න පුළුවන්. ඒකෙන්ද ලියමු. ඊළඟ දැන් අපි ලියුවේ සංචරණය සඳහා පාද ඇත. ඒ කියන්නේ පැන යන්නත් පුළුවන් පීනන්නත් පුළුවන්. සංචරණය සඳහා පාද ඇත. ඊට පස්සේ ලියන්න ඊළඟ ඩොට් එක තියලා පෙනහළු තෙත සමහා මුඛය මගින් ශ්වසනය කරයි. පෙනහළු තෙත සමහා මුඛය මගින් ශ්වසනය කරයි. පෙනහළු තෙත සමහා මුඛය මගින් ශ්වසනය කරයි. ඊට පස්සේ ඊළඟ ඩොට් එක තියලා ලියන්න කෘමිභක්ෂක සතෙකි ක්‍රමයෙන් අල්ලා ගැනීමට ඇලෙන සුළු දිවක් ඇත. ක්‍රමයෙන් අල්ලා ගැනීමට ඇලෙන සුළු දිවක් ඇත. ක්‍රමයෙන් අල්ලා ගැනීමට ඇලෙන සුළු දිවක් ඇත. එහෙනම් ඔන්න ඒක හරි. දැන් අපි මේ ඉගෙන ගත්තා. එතකොට මැඩියාගේ නැත්තම් ගෙම්බාගේ ජීවන චක්‍රයේ තියෙන එකිනෙකට වෙනස් ස්වරූප සහිත අවදි ගැන තමයි මේ ඉගෙන ගත්තේ. එතකොට එහෙනම්
මැඩියාගේ ජීවන චක්‍රය උභයජීවියෙක් විදිහට මැඩිය ගැන අපි ඉගෙන ගත්තා. දැන් ඊළඟට අපි බලමු ඊළඟ සතා අපි ඉගෙන ගන්න යනවා. දැන් ඊළඟට අපි ඉගෙන ගන්න යනවා සමනලයා ගැන. සමනලයාගේ ජීවන චක්‍රය තමයි ඉගෙන තියෙන්නේ. එතකොට සමනලයාගේ ජීවන චක්‍රය අපි දන්න ඉතාම හොඳම සුන්දර අවස්ථාව තමයි පොඩි කාලේ සමනලයෝ අල්ලන්න අපි දැඟලුවානේ. එතකොට සමනලයා සුහුඹුල් සමනලයා කියලා අපි කියනවා. එතකොට මේ සමනලයාගේ ජීවන චක්‍රයේ මේ සුහුඹුල් සමනලයා නිකන් ඉතාම අලංකාර වර්ණවත් පියාපත් සහිත කෘමියෙක්. මේකගේ ජීවන චක්‍රය සම්පූර්ණ රූපාන්තරණයක් සහිතයි. ඒක නිසා සාමාන්‍ය සමනලු පත්‍රවල යටපැත්තේ විතර දානවා. එතකොට විතර අවදිය තියෙනවා. ඊළඟට මේ විතර වලින් බිහි වෙලා එන කීටෙක් ඉන්නවා. අපි මේකට දලඹුවා කියලා කියනවා. ඊළඟට මේ කීටයා පත්‍රවල යටපැත්තේ එල්ලිලා කෝෂගත වෙනවා. මේ වගේ ඒ කෝෂය පුපුරලා තමයි නැවත සමනලයක් ඇති වෙන්නේ. එතකොට මේක සම්පූර්ණ රූපාන්තරණයක්. ඒ කියන්නේ අවදි 4ම සහිත රූපාන්තරණයක්. එහෙනම් එතකොට මේක විතර අවදිය, මේක කීට අවදිය, එතකොට මේක පිලා අවදිය, නැත්නම් අපි කියනවා කෝෂ අවදිය කියලා. එතකොට මේ අවදියට කියනවා සුහුඹුල් අවදිය කියලා. ඔය විදිහට අවදි 4ම සහිතයි. දැන් මේ අවදි 4 ගැන වෙන වෙනම අපි චුට්ටක් කතා කරමු. දැන් සමනලයාගේ අපි මෙහෙම ලියලා ඔන්න සමනලයාගේ ජීවන චක්‍රය කියලා තියෙනවා. රූප සටහනක් තියෙනවා දීලා. ඊළඟට අපි එතනම ලියමු මේ කතාව ගැන. ලියන්න. සමනලයා සම්පූර්ණ රූපාන්තරණයක් සහිත කෘමියකි සම්පූර්ණ රූපාන්තරණයක් සහිත කෘමියකි. එම නිසා ජීවන චක්‍රය තුල බිත්තර, කීට, පිලාහා කෝෂ ලෙස නෑ අරගුණා බිත්තර, කීට, පිලාහා සුහුඹුල් ලෙස අවදි 4ක් ඇත. right. දැන් ඔන්න එහා පැත්තේ තියෙනවා දැන් මේ අවදි 4 පිළිබඳ පොඩි විස්තරයක් දීලා මම ඒකේ තියෙන විස්තරය කියවන්න කලින් මේ කියලා එන්න. සාමාන්‍යයෙන් සමනලයා බිත්තර දානවා පත්‍රවල යට පැත්තේ කියලා මම කිව්වා. එතකොට බිත්තර මෝරලා ඒ බිත්තර පිපිරීමෙන් එළියට එන්නේ කීටේ. ඒ කීටය ඔයාලා දැකලා තියෙනවා දලඹුව කියලා අපි කියනවා සාමාන්‍යයෙන්. මේ සමහර කීටයන්ට විෂ රෝම තියෙනවා. උන්ට තමයි දලඹුව කියලා කියන්නේ. සමහර උන්ට එහෙම විෂ රෝම නැහැ. එතකොට උන් තමයි මේ කීට අවස්ථාව. එතකොට මුන්ගේ කාර්යය වෙන්නේ පුළුවන් තරම් ලපටි ශාක පත්‍ර කාලා දාන එක. මේක ඉක්මනින් ලොකු වෙනවා. ඉක්මනින් ශරීරය විශාල වෙනවා. විශාල වුණාට පස්සේ දින කිහිපයක් සතියක් වගේ කාලයක් හොඳට පොළ කාලා ඊට පස්සේ මේක පත්‍රයේ යටපැත්තේ එල්ලිලා පිලා මෙන්න වැරදිලා නේද? එතකොට පත්‍රයේ යටපැත්තේ එල්ලිලා කෝෂගත වෙනවා. නැත්නම් අපි පිලාවදිය ගත කරනවා. ඒතර පිලාවදියේදී කිසිම ආහාරයක් ගන්නෙ නැහැ. පත්‍රයේ යටපැත්තේ කෝෂයක් තුල තමයි ඉන්නේ. එතකොට ඒ කෝෂය දින කිහිපයකින් වර්ධනය වෙලා ඊට පස්සේ කෝෂය පුපුරලා එළියට එන මේ වගේ සුහුඹුල් සමනලයක්. එතකොට මේ සුහුඹුල් සමනලයා වර්ණවත් ඉතාම අලංකාර කෘමි. එතකොට මේක හිසක් පුරසක් උදරයක් තියෙන එකේ පාද 6ක් තියෙනවා. ඊට පස්සේ ස්පර්ශක තියෙනවා. පියාපත් තියෙනවා. මේක ආහාර වශයෙන් ගන්නේ මල් පැණි. එතකොට මේකගේ හිසේ දැන් අපි හිස මේ වගේ මේක හිස කියලා ගත්තොත්
මේ හිසේ තියෙනවා සංයුක්ත ඇස් ස්පර්ශක ඊට අමතරව ශුන්ඩාව කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ මල්පැණි ආහාරයට ගැනීම සඳහා මෙන්න මෙහෙම ශුන්ඩාවක් තියෙනවා. මේක අකුලන්න පුළුවන් දිගාරින්න පුළුවන්. ශුන්ඩාව. එතකොට මේ ශුන්ඩාව තමයි පාවිච්චි කරන්නේ මල්පැණි උරා බීම සඳහා. හරි. රයිට්. එහෙනම් අපි දැන් බලමු මේ වගුවේ තියෙන මොනවද මේ විස්තර? ඒ ටික තමයි තියෙන්නේ. අන්න තියෙනවා සමල්ලයාගේ බිත්තර අවධිය ගැන විස්තරේ. ශාක පත්‍රවල යටි පෘෂ්ඨයේ ඇලි ඇත කියලා තියෙනවා. කීටය ගැන තියෙනවා. දලබුවා ලෙස හඳුන්වන්නේ සමල්ලයාගේ කීට අවස්ථාවයි. දලබුවා බොහෝ විට තමා ඇලී සිටින උපස්තරේ පැහැය ගන්නවා. දලබුවා ලපටි ශාක කොටස් ආහාරයටගෙන වර්ධනය වේ. මේ සඳහා විශේෂයෙන් හැඩගැසුණු මුඛ කොටස්ද දලබුවාට ඇත. සතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා සිරුරේ විෂ සහිත රෝම තියෙනවා. ඊට පස්සේ පිලවා ගැන විස්තරය තියෙනවා රූප සටහනත් එක්ක. පිලවා අවස්ථාව කෝෂයක් තුල ගත කරන අක්‍රියාවදියකි. ආහාර කිසිවක් නොගනී. පිලා කෝෂය තුලදී සමල්ලයාගේ සිරුරේ සියලු කොටස් නිර්මාණය වේ. පිලවා යම් උපස්තරයකට ඇලිලා ඉන්නවා. ළඟට සුහුඹුල් සමනලයා ගැන විස්තරය තියෙනවා. පිලා කෝෂය පුපුරලා සුහුඹුල් සමනලයා පිටතට පැමිණේ. සුහුඹුල් සමනලයා මල්පැණි ආහාරයට ගනී. මල්පැණි උරා බීම සඳහා හැඩගැසුණු අනෙතෙන් ටික ගන්න ශුන්ඩාව කියන එකට ලෙස හැඳින්වෙන උපාංගයක් සමනලයාට ඇත. එතන වගුවේ පොඩි ඉඩක් තියෙනවා මම හිතන්නේ. එතන මේ තීරුවේ මෙන්න මේ ශුන්ඩාව ඇඳගත්තොත් හොඳයි කියලා මම හිතනවා. මෙන්න මේ රූපය ඇඳගන්න මේක තමයි ශුන්ඩාව කියලා කියන්නේ. එතකොට මේ හිස මේක උරස අනිත් කොටස් ඇඳලා නැහැ. මේ ස්පර්ශක එතකොට ශුන්ඩාව තමයි මේ තියෙන්නේ. හරි. right. එතකොට එහෙනම් ඔන්න සමනලයා කියන්නේ අපිට ඉතාම වැදගත් සතෙක්. මොකද පුෂ්ප පරාගණයට අපිට ඵල ලබා දෙන පුෂ්ප පරාගණය සඳහා ඉතාම වැදගත් වෙනවා. ඒක නිසා අපි ආරක්ෂා කළ යුතු සතෙක් බව මතක තියාගන්න ඕනේ. එහෙනම් ඔන්න සමනලයාගේ ජීවන චක්‍රයේ කතාව හරි. මේකත් මතකයි. ඊට පස්සේ අපි බලන්න යනවා ඊළඟ එක්කෙනා. ඊළඟට අපි කතා කරන්න යන්නේ කැරපොත්තාගේ ජීවන චක්‍රය. එතකොට මේ කැරපොත්තා නම් අපිට ටිකක් අපසන්න සතෙක්. කැරපොත්තාගේ ජීවන චක්‍රය සාමාන්‍යයෙන් මේ කැරපොත්තෝ ඇවිල්ලා තියෙන ඇමරිකාවෙන් තමයි ලංකාවට. ලංකාවේ කලින් හිටපු සතෙක් නෙමෙයි. දැන් අපි බලමු මේ කැරපොත්තාගේ ජීවන චක්‍රය මොන වගේ එකක්ද කියලා. දැන් කැරපොත්තා කියලා කියන්නේ සම්පූර්ණ රූපාන්තරණයක් තියෙන කෘමියෙක් නෙමෙයි. අර්ධ රූපාන්තරණයක් නැත්නම් අසම්පූර්ණ රූපාන්තරණයක් තියෙනවා. එතකොට සුහුඹුල් කැරපොත්තෙක් මෙන්න මේ වාගේ ස්වරූපයක් ගන්නවා. ඔයා දැකලා ඇති. එතකොට මේ වගේ ස්පර්ශක යුගලක් සහිතයි සංයුක්ත ඇස් තියෙනවා. පාද යුගල් 3ක් නැත්නම් පාද 6කින් සමන්විතයි. පියාපත් සහිතයි. පියාපත් යුගල් 2ක් තියෙනවා. ඔය වගේ ඔන්න ඔහොම එකෙක්. එතකොට මේක සාමාන්‍යයෙන් බිත්තර දාන්නේ ගැහණු සත්තු බිත්තර ගොනුවක් විදිහට එකට ඒ බිත්තර ගොනු කරපු මේ කොටසක් ඇතුලේ තමයි බිත්තර දාන්නේ. එතකොට ඒක ඇතුලේ බිත්තර ගොඩක් තියෙනවා. ඊට පස්සේ ඒ බිත්තර පුපුරලා එළියට එන්නේ මේ කැරපොත්තා වගේම එකෙක්. හැබැයි කැරපොත්තට වඩා පුංචි ලා පාටයි. ඒකට අර කැරපොත්තට තිබුණු සමහර ඒවා ඒකට නැහැ. කැරපොත්තට පියාපත් තිබුණා මේකට නැහැ. මේකට කියනවා අපි ශිෂුවක් කියලා. ලිංගික හැකියාව ඒ කියන්නේ බිත්තර බිහි කිරීමේ හැකියාව නැහැ. එතකොට මේකට කියන්නේ ශිෂුවක්. මේ තියෙන බිත්තර. එතකොට මේ තියෙන සුහුඹුල් අවස්ථාව. දැන් මේ අවධි තුන තමයි තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ?
දැන් මේ බිත්තර බීජාවෂණය වුණාට පස්සේ ඌරලා එළියට එන මේ ශිෂුවා කැරපොත්තෙක් වගේමයි ලා පාටයි කුඩායි පියාපත් නෑ ලිංගික හැකියාව නෑ. ඊළඟට ඒක හැවහැරීම් කීපයක් සිද්ධ කරනවා. ඒ කියන්නේ ඔයාලා මේක දන්නේ හැවහැරීම් සාමාන්‍ය සර්පයෝ කරනවා කියලා දන්නවා. නමුත් මේ වගේ කෘමීනුත් හැවහැරීම සිද්ධ කරනවා. හැවහැරීම් කීපයක් සිද්ධ කරලා ශරීරය විශාල වෙලා මේ විදිහට වර්ධනය වෙලා ලිංගික හැකියාව සහිත පියාපත් සහිත කෘමියෙක් බවට පත් වෙනවා. මේක තමයි සුඹුල් කැරපොත්තා. එතකොට මේකට සංයුක්ත ඇස් තියෙනවා, ස්පර්ශක යුගලක් තියෙනවා, හපන විකන මුඛ කොටස් තියෙනවා. කියන්නේ හපන්න විගන්න පුළුවන් මුඛ කොටස් තියෙනවා. ඊළඟට පියාපත් තියෙනවා. ඊළඟට පාද හයක් තියෙනවා. හිස උරස උදරය කියන කොටස් තියෙනවා. මේ වගේ. එතකොට මේකගේ මුන් දෙන්නගේම ආහාර බවට පත් වෙන්නේ අපගේ ඕනෑම ආහාරය මුන්ගේ ආහාර වෙනවා. ඊට අමතරව කඩදාසි මිනිස් මල වුණත් ආහාරයට ගන්න ඕනෑම අපද්‍රව්‍යයක් ආහාරයට ගන්න. ඕනෑම දෙයක් කාලා ඉන්න පුළුවන් දිරපත්තන කොළරොඩු හරි ආහාරයට අරගෙන නැතිමනම් දෙයක් මිනිස් මල වුණත් ආහාරයට අරගෙන ජීවත් වෙන්න පුළුවන් සතෙක්. ඉතින් ඒක නිසා ඕනෑම අස්සක් මුල්ලක් මෑර අපිට මෙයාව දකින්න හම්බ වෙනවා. හරි. දැන් එතකොට අපි බලමු එයා ගැන චුට්ටක් විස්තරේ. දැන් මෙතන ශිෂුව දෙන්නෙක් ඇඳලා තියෙනවා. මෙතන රූපාන්තරණයේ අවදි 3යි මම මගේ රූපේ පෙන්නලා තියෙනවා. නමුත් මෙතන 4ක් වගේ පේනවා. ඒ 4ක් නෙමෙයි. ශිෂුව අවදි 2ක් තියෙනවා. මෙතනක් තියෙන ශිෂුව අවදියක්. බලමු කැරපොත්තාගේ ජීවන චක්‍රය මෙතනින් එහාට කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. දැන් ඔයාලට නිබන්ධනයේ තියෙන රූප සටහනේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ අවස්ථා 4ක් වගේ පෙන්නනවා. මෙතන ඉන්න සුහුඹුලා, ඊළඟට බිත්තර, ඊළඟට ශිෂුවා, තව ශිෂුවෙක් ඉන්නවා මෙතන නිබන්ධනයේ තියෙන රූපේ. එතකොට මේ එතකොට අවස්ථා 4ක් නෙමෙයි එතන තියෙන්නේ 3යි. මම මේ බෝඩ් එකේ ඇඳ විදිහට තමයි අවස්ථා ටික තියෙන්නේ. එතකොට මේ විස්තරය අපි ලියාගමු එහෙනම් නිබන්ධනේ. මෙහෙම තියෙනවා කැරපොත්තාගේ ජීවන චක්‍රය කියලා තියෙනවා. ඊට පස්සේ අපි එතන ලියමු කැරපොත්තාගේ ජීවන චක්‍රය පිළිබඳ විස්තරේ 5 වෙනි පිටුවේ මේ අපි ඉන්නේ දැන්. එතකොට ඒ ජීවන චක්‍රය ඇඳලා තියෙන තැනට දකුණු පැත්තෙන් තියෙන රූල් වල ලියමු එහෙනම් කැරපොත්තා අසම්පූර්ණ රූපාන්තරණයක් සහිත සතෙකි කෘමියෙකි කියලා ලියන්න. සතෙකි නෙමෙයි කෘමියෙකි. අසම්පූර්ණ රූපාන්තරණයක් සහිත කෘමියෙකි. එතකොට ඊට පස්සේ ලියන්න ඊළඟ ඩොට් එක තියලා එම නිසා ජීවන චක්‍රය තුල බිත්තර ශිෂුවා හා සුහුඹුලා ලෙස අවදි 3ක් ඇත. ඊට පස්සේ අපි මේ දැන් එක් අවධිය ගැන පොඩි විස්තරයක් කරනවා නම් මෙහෙම ලියන්න. බිත්තර මේරීමෙන් පසු පිටතට පැමිණෙන ශිෂුවන් කැරපොත්තෙකුගේ ස්වභාවය ගනි. ඒකටම ලියන්න කැරපොත්තෙකුගේ ස්වභාවය ගනි. ඒකටම ලියන්න එහෙත් කැරපොත්තාට වඩා ශිෂුවා කුඩාය. එහෙත් නැත්නම් සුහුඹුලාට වඩා ශිෂුවා කුඩාය. පියාපත් නැත. සුහුඹුලාට වඩා ශිෂුවා කුඩාය. පියාපත් නැත. ලා පැහැතිය ශිෂුවා කුඩාය. පියාපත් නැත. ලා පැහැතිය. ලිංගික හැකියාව නැත. කියන වර්ගය බෝ කරන්න බෑ. ලිංගික හැකියාව නැත. හරි.
ඊට පස්සේ මේ ශිෂුවා මොකද කරන්නේ? හැවහැරීම් කීපයක් සිද්ධ කරනවා වනේ. ඊට පස්සේ සුහුඹුලෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ ලියන්න ශිෂුවා ඊළඟ ඩොට් එක තියලා ලියන්න ශිෂුවා හැවහැරීම් කිහිපයක් සිදු කිරීමෙන් පසුව ශිෂුවා හැවහැරීම් කිහිපයක් සිදු කිරීමෙන් පසුව සුහුඹුලෙකු බවට පත් වේ. සුහුඹුලෙකු බවට පත් වේ. සුහුඹුලාට ඔන්න දැන් සුහුඹුලාගේ කතාව ලියනවා. සුහුඹුලාට පියාපත් ඇත. ලිංගික හැකියාව ඇත. ලිංගික හැකියාව කියන්නේ වර්ගයා බෝ කිරීමේ හැකියාව නැත්නම් එහෙම ලිව්වත් කමන්නේ. වර්ගයා බෝ කිරීමේ හැකියාව ඇත. එහෙම නැත්නම් ලිංගික හැකියාව ඇත. සුහුඹුලාට පියාපත් ඇත. ලිංගික හැකියාව ඇත. ඊට පස්සේ ලියන්න ඊළඟ කරුණ ශිෂුවා සහ සුහුඹුලා යන දෙදෙනාම අපගේ ඕනෑම ආහාරයට ගනි. අපගේ ආහාර කනවා. අපගේ ඕනෑම ආහාරයට ගනි. ඊට අමතරව මිනිස් මල කඩදාසි ආදියද ආහාරයට ගනි. මිනිස් මල කඩදාසි ආදියද ආහාරයට ගනි. පොලිතීන් එහෙම ගන්නේ නැහැ. එතකොට මිනිස් මල කඩදාසි ආදියද ආහාරයට ගනි. එතකොට එහෙනම් ඔන්න ඔය වගේ කෙනෙක් තමයි මේ කැරපොත්තා කියලා කියන්නේ අර්ධ රූපාන්තරණයක් තියෙන කෙනෙක්. ඉතින් අසත් මුලක් නෑර මෙයා ජීවත් වෙන්නේ ඒකයි. හරි. එහෙනම් කැරපොත්තාගේ ජීවන චක්‍රය හා සම්බන්ධයෙන් අපි ඔන්න ඔය ටික ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි බලමු ඊළඟට තියෙන්නේ ශාකවල ජීවන චක්‍රය කියලා. දැන් අපි ඔන්න කැරපොත්තා මෙතනින් අයින් කරනවා. එතකොට තියෙන්නේ ශාකවල ජීවන චක්‍රය. ශාකවල ජීවන චක්‍රය ගැන අපි චුට්ටක් කතා කරන්න යනවා. ශාකවල ජීවන චක්‍රය. හරි. එතකොට ශාකයක ජීවන චක්‍රය ගැන අපි කතා කරනකොට මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙනවා. සාමාන්‍ය සපුෂ්ප ශාකයක් ගැන මම මේ කතා කරන්නේ. එක බීජපත්‍රි හෝ ද්විබීජපත්‍රි වෙන්න පුළුවන්. මුලින්ම අපි දන්නවා විශාල ශාකයක් තියෙනවා බගහක් කියලා හිතන්න. එතකොට මේ ශාකේ ගෙඩි එහෙම නැත්නම් ඵලය තියෙනවා. ඒ ඵල වල තියෙන බීජ තමයි ඊළඟට පැලවෙන්නේ. එතකොට බීජය අවස්ථාව ඊළඟ ජීවන චක්‍රයේ ඊළඟ අවස්ථාව. එතකොට මේ තියෙන පරිණත ශාකය බීජයක් බවට පත් වෙනවා. එතකොට ශාකය තියෙනවා ඊළඟට බීජය බවට පත් වෙනවා. මේ බීජය ඊළඟට ප්‍රරෝහණය වෙනවා. බීජය ප්‍රරෝහණය වෙලා කුඩා පැලෑටියක් ඇති වෙනවා. ඊට පස්සේ මේ පැලෑටිය විශාල ශාකයක් බවට වර්ධනය වෙනවා. ඕක තමයි ජීවන චක්‍රය. එතකොට ශාකවල ජීවන චක්‍රයේ මෙන්න මේ කියන ශාකය බීජය පැලය කියන අවස්ථා ටික තමයි තියෙන්නේ. එතකොට ඔයාගේ ටියුට් එකේ තියෙනවා ඒක දාලා මෙන්න මේ විදිහට බීජය ලපටි ශාකය පරිණත ශාකය කියලා. දැක්කනේ? එතකොට එහෙනම් මේ වගේ ජීවන චක්‍රයක් අපේ ශාක සතුව තියෙනවා. සාමාන්‍යයෙන් මේ ශාකවල මේ බීජයට විශාල කාර්යයක් පැවරෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් බීජ නිකුත් කරන්නේ වියලි කාලයේදී. එතකොට ඒ බීජ ශාක වලින් ව්‍යාප්ත වෙලා යන්නේ වියලි කාලයේදී. ඒතකොට මේ වියලි කාලයේදී බීජය සුරක්ෂිතව තියෙනවා. ප්‍රරෝහණය වෙන්නේ නැතුව. නැවත වර්ෂා කාලේ ආපුවම තමයි ප්‍රරෝහණය වෙන්නේ. එතකොට වියලි කාලේ ගත කරන්නේ බීජයක් විදිහට ශාක සාමාන්‍යයෙන්. හරි. එහෙනම් ඔන්න ලියන්න එතන ශාකවල ජීවන චක්‍රය කියන තැන ලියන්න මෙන්න මෙහෙම. ශාකයක ජීවන චක්‍රය තුල අපි මෙතන මෙහෙම ලියුවොත් වඩා හොඳයි සපුෂ්ප ශාකයක කියලා. සපුෂ්ප ශාකයක ජීවන චක්‍රය තුල
සපුෂ්ප ශාකයක ජීවන චක්‍රය තුළ රූපයේ දැක්වෙන පරිදි බීජය ලපටි ශාකය කමල් දලියන්ද රූපයේ දැක්වෙන පරිදි බීජය ලපටි ශාකය හා පරිණත ශාකය යන අවස්ථා දැකගත හැකිය. පරිණත ශාකය යන අවස්ථා දැකගත හැකිය. හරි. එතකොට ඔයාලට පේනවා දැන් යම්කිසි සතකෙකු හෝ එහෙම නැත්නම් ශාකයක හෝ ජීවන චක්‍රයේ විවිධ අවධි තියෙන බව සහ අපට අවශ්‍ය නම් ඒ අවධි පාලනය කරන්නත් පුළුවන් පරිසරයට හානියක් නොවන පරිදි. ඒක නිසා අපි ඊළඟට බලන්න යන්නේ ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යයනයේ වැදගත්කම. ඒතර ඕනෑම දෙයක වැදගත්කම් තියෙනවා. දැන් අපි මේ කරපු වැඩි වැදගත්කම තමයි බලන්න යන්නේ. හරිද? වැදගත්කම කියන එක. ඒ කියන්නේ ජීවන චක්‍ර අධ්‍යයනයේ වැදගත්කම කියලා මාතෘකාවක් තියෙනවා. මෙතන කෙටියෙන් ලිව්වේ වැදගත්කම කියලා. ඒ කියන්නේ මේ කරපු වැඩේ ජීවන චක්‍රවල වැදගත්කම. ජීවන චක්‍ර වල වැදගත්කම අපිට මේක අධ්‍යයනයේ වැදගත්කම මොකක්ද? දැන් මෙච්චර වෙලා කරපු දේ මොකටද කරේ? නේද? වැඩක් නැද්ද කියලා හිතෙනවා. මොකටද මේ ගෙම්බෙක් ගැන ඉගෙන ගන්නේ? මොකටද මැඩියෙක් ගැන ඉගෙන ගන්නේ? මොකටද කරපොත්තෙක් ගැන ඉගෙන ගන්නේ? මහාවාදයක් නෙමේක කියලා හිතෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි මේක ඉගෙන ගන්නේ මෙන්න මේ කියන කාරණා තුනක්. කරුණු තුනක් තියෙනවා මේ ජීවන චක්‍ර පිළිබඳව දැන ගැනීමට. එකක් තමයි කරුණු තුනක්. පළවෙනි එක තමයි අපිට ලෙඩ බව කරන රෝග වාහකයෝ ඉන්නවා මදුරුවෝ වගේ. අන්න ඒගොල්ලන්ගේ ජීවන චක්‍ර අධ්‍යයනය කරලා අපිට ඒ ජීවන චක්‍ර පාලනය කර ගැනීම සඳහා එක හේතුවක්. අනිත් එක තමයි අපිට පුළුවන් ජෛව විවිධත්ව සංරක්ෂණයට. ඒ කියන්නේ සමහර සත්තුන්ගේ ජීවන චක්‍ර තියෙනවා මේ ඒ සත්තුන්ගේ ජීවන චක්‍රයක අවස්ථාවක් තියෙනවා මේ ඊටාම දුර්වල අවධියක්. එතකොට ඒ සත්තු වඳ වෙලා යනවා දුර්වල අවධිය ගත කරගන්න බැරුව. දැන් කැස්බෑ වගේ අය ඔයාලා දන්නවා. එතකොට ඊළඟට තව එකක් තමයි පලිබෝධ මර්ධනය. ඒ කියන්නේ අපි ගත්තොත් පලිබෝධ කියන එක මම හිතන්නේ ඔයාලා දන්නවා. අපි මේවා ගැන සාකච්ඡා කරන්න ලෑස්ති වෙනවා. ඒ නිසා අපි මුලින්ම මෙහෙම ලියලා ඉමු. ලියන්න ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යයනයේ වැදගත්කම. එන්න ලියන්න මෙහෙම. ජීවීන්ගේ දැන් අපි මේ ඉන්නේ 6 වෙනි පිටුවේ ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යයනයේ වැදගත්කම කියන මාතෘකාව යටතේ රූල් 4ක් තියෙනවා. එතන ලියන්න. ජීවීන්ගේ ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යයනයේ වැදගත්කම් 4ක් ඇත. නෑ 3ක් ඇත. වැදගත්කම් 3ක් ඇත. right. දැන් වැදගත්කම් කියලා කියන්නේ අපි අපිට තියෙන ප්‍රයෝජන විතරක් නෙවෙයි. ඒ සියල්ල. අපිට තියෙන කරදරත් වැදගත්කමක් තමයි. මොකද කරදරෙන් ආරක්ෂා වීම සඳහා. එහෙනම් ඊළඟ ඩොට් එක තියලා ඒවා පහත දැක්වේ. ඔන්න තියෙනවා 1 2 3 කියලා නෙමෙයි වැදලා තියෙන දෙකේව දෙකක් තියෙනවා. ඒකින්ද 1 2 3 කියලා දාගන්න. right. එතකොට 1 2 3 කියන රූල් වල අපි ලියන්න යන වැදගත්කම් 3. පළවෙනි එක ලියන්න පලිබෝධ මර්ධනය. පළවෙනි එක තමයි පලිබෝධ මර්ධනය. එහෙනම් මේ පලිබෝධ මර්ධනය කියන එක තමයි පළවෙනි එක යටතේ අපි කතා කරන්නත් යන්නේ. අපි තුනම ලියලා ඉමු. පලිබෝධ මර්ධනය. ඊළඟට දෙවෙනි එක දෙක කියන එක ලියන්න මිනිසාගේ රෝග වාහකයින් මර්ධනය. මිනිසාගේ රෝග වාහකයින් මොකක්ද කියලා දෙනවා. මොකක්ද කියලා. එතකොට රෝග වාහකයින් මර්ධනය. ඊට තුන්වෙනි එක ලියන්න ජෛව විවිධත්ව සංරක්ෂණය. right. අපි නම් බලමු මේ කරුණු තුනෙන් පළවෙනි එක පලිබෝධ
මර්ධනය. එතකොට මොකක්ද මේ පලිබෝධ මර්ධනය කියලා කියන්නේ? පලිබෝධ මර්ධනය කියලා කියන්නේ නෑ. ඉස්සෙල්ලා අපි බලමු පලිබෝධයක් කියන්නේ මොකක්ද කියලා. පලිබෝධයක් කියන්නේ අපගේ භෝග වගාවන්ට හානි කරන ජීවීන්. එතකොට ඒ ජීවීන් සතෙක් වෙන්නත් පුළුවන්, ශාකයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ශුද්ධ ජීවියෙක් වෙන්නත් පුළුවන්. ඒ සියල්ල පලිබෝධ විදිහටයි අපි ගන්න. එතකොට විශේෂයෙන් සත්ව පලිබෝධ තමයි වැඩියෙන් හානි කරන්නේ. ඒ අතරින් කෘමීන් ප්‍රධානයි. ඊට පස්සේ දිලීර බැක්ටීරියා වගේ ශුද්ධ ජීවිනුත් හානි කිරීම කරනවා. ඊළඟට වල් පැලෑටි ශාක හානි කිරීම කරනවා. ඒ සියල්ලම පලිබෝධ විදිහටයි සලකන්නේ. ඒතර මුලින්ම මෙහෙම ලියලා ඉන්න. පලිබෝධයෙන් මර්ධනය කියන තැන ඔන්න මාතෘකාව දීලා තියෙන 6 වෙනි පිටුවේ මැද හරිය. එතන ලියන්න. පලිබෝධයෙන් මර්ධනය කියන තැන. අපගේ භෝග වගාවන්ට හානි කරන ජීවීන් අපගේ භෝග වගාවන්ට හානි කරන ජීවීන් පලිබෝධයෙන් ලෙස හැඳින්වේ. අපගේ භෝග වගාවන්ට හානි කරන ජීවීන් පලිබෝධයෙන් ලෙස හැඳින්වේ. අපගේ භෝග වගාවන්ට හානි කරන ජීවීන් පලිබෝධයෙන් ලෙස හැඳින්වේ. හරි. ඊළඟට තියෙනවා ඊළඟ ඩොට් එක තියෙනවා මෙහෙම ලියන්න. භෝග වගාවන්ට හානි කරන කෘමීන් ප්‍රධාන පලිබෝධ වර්ගයකි. ඒ පිළිබඳ විස්තරයක් පහත වගුවේ දැක්වේ. හරි. දැන් එතකොට භෝග වගාවට හානි කරන ශාකත් තියෙනවා, සත්තුත් තියෙනවා කියවනේ. ඒ කියන්නේ පලිබෝධ වර්ග ප්‍රධාන ඒවා තුනක් තියෙනවා. ඒ කියන්නේ ශාක, සතුන් හා ශුද්‍ර ජීවි. එතකොට සත්තු අපි වෙනම ගත්තොත් කෘමීන් තමයි එකෙන් ප්‍රධාන වෙන්නේ. ඊට අමතරව විශාල සත්තුත් ඉන්නවා. අලිය, මුවා, ගෝණයි වගේ ඒ සත්තුත් පලිබෝධයේ විදිහට අපේ වගාවන්ට හානි කරනවා. එතකොට ඒ හානි කොහොම හරි නවත්තන්න පුළුවන්. නමුත් මේ කෘමීන්ගේ හානි ඇත්තටම නවත්ත ගන්න බැරි තරම් දරුණු තත්ත්වයකට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ වගේ හානි කරන කෘමීන් කීප දෙනෙක් පිළිබඳ විස්තරයක් මෙතන වගුවේ තියෙනවා. යාට පේනවා ඇති මේ 6 වෙනි පිටුවේ මේ යට මෙන්න මෙතන තියෙන වගුවේ තියෙනවා. එතකොට ඒකේ තියෙන පලිබෝධ කෘමියා හානි කරන භෝගය නැත්තම් භෝග වැඩි වශයෙන් හානිය සිදු කරන ස්ථානය, හානි සිදු කරන අවධිය ඔය විදිහට තියෙනවා. පළවෙනියට ඉන්නේ පළතුරු මැස්සා. හානි කරන්නේ අඹ, කෙසෙල් ආදී පළතුරු වලට. වැඩි වශයෙන් හානි සිදු කරන ස්ථානයේ ඵලය, ගෙඩි, පළතුරු මැස්සා ගෙඩි සිදුරු කරලා ඇතුළට බිත්තර දානවා. ඒ ඇතුලේ පණුව හැදෙනවා. බිත්තර පුපුරලා. අපි ඒක ගැන පස්සේ ඉගෙන ගන්නවා. එතකොට කීටය තමයි හානිය සිදු කරන්නේ. රතු පොල් කුරුමිනියා පොල් ගහට තමයි හානි කරන්නේ. පළ, කඳ, පත්‍ර වලට හානි කරනවා. කීටය තමයි මේ හානිය කරන්නේ. ඊළඟට ගොයම් මැස්සා, ගොයම් ශාකය, පත්‍ර හා කඳ විදලා විෂ උරා ගන්නවා. සුඹුලා සහ ශිෂුවා කියන දෙන්නම හානි කරනවා. ඊළඟට පිටි මකුණා ඉන්නවා. අඹ, ජම්බු, පේර, ගස්ලබු, බටු, මිරිස් වැනි ශාක දැන් ඔයාලා දැකලා ඇති මේවා. දැන් සාමාන්‍යයෙන් ශාක, පත්‍ර, පළ ඔය වගේ තැන්වල පිටි මකුණු ඉන්නවා දැකලා ඇති. සුඹුලා තමයි මේකේ හානිය කරන්නේ. ශිෂුවෝ ඉන්නවා ඊට අමතරව. දැන් ඊළඟට අපි දැන් මේකේ මුලින් ඉඳලා පළතුරු මැස්ස ගැන වෙනම කතා කරනවා. ඒක නිසා ඒක මම චුට්ටක් අයින් කරනවා. පොල් කුරුමිනියා ගැන කතා කරනවා. පොල් කුරුමිනියෝ වර්ග කීපයක් ඉන්නවා. රතු සහ කළු කුරුමිනියෝ ඉන්නවා. එතකොට මේ පොල් පත්‍ර කාලා දානවා. ප්‍රධාන වශයෙන්ම අන්තිමට පත්‍ර ලපටි අවස්ථාවේදී යම් හානිය සිදු කරන්නේ. කඳටත් හානි සිදු කරනවා. පළදාව අඩු වෙනවා. විශාල හානියක් සිදු කරන සතෙක් තමයි පොල් වගාවට අපි දන්නේ නැති වුණාට පොල් කුරුමිනියෝ වර්ග කීපයක් ඉන්නවා. ඒ වර්ග සියල්ලම. ඒතකොට ඒක නිසා මේ දාලා තියෙන්නේ ඒක. ඊට පස්සේ ගොයම් මැස්සා ගත්තොත් අපි
ගොයම් ශාකයේ කරලෙත් ඊළඟට කඳෙත් පත්‍රවලත් යුෂ උරා බොනවා මේ ගොයම් මැස්සා කියන සතා. මම හිතන්නේ ඔබ දැකලා ඇති ගොයම් මකුණා කියලාත් කියනවා. මේක රාත්‍රියට ලයිට් එළියට එහෙම එන එකේ ගඳයි මකුණන්ගේ එන ගඳ සුවිශේෂී ගඳ මේකගේ තියෙනවා. ඒතර ඔබ මේක දැකලා ඇති කියලා මම හිතනවා. මේ ගොයම් මැස්සෙක් දැකලා නැති අය අපේ රටේ ඉන්න බෑ. මොකද සියල්ලෝම මේ බත් ප්‍රධාන ආහාරය කරගන්න අය. ඒක නිසා ප්‍රධාන හානියක් සිදු කරන සතෙක් වීවගාවට ගොයම් මැස්සා කියන්නේ. ඉතින් මේ ගොයම් මැස්සා යුෂ උරා බීම නිසා අපේ ගොයම් වගාවේ පළදාව විශාල ලෙස අඩු වෙනවා. ඒක නිසා මේක සම්පූර්ණ රූපාන්තරණයක් තියෙන එකක් නෙමෙයි අර්ධ රූපාන්තරණයක් තියෙන එකක්. ඒක නිසා ජිජුවා සහ සුම්බුලා කියලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම යුෂ උරා බනවා ගොයම් ශාකේ. ඊළඟට දැන් පිටි මකුණා ගත්තොත් මේක මම හිතන්නේ සියල්ලම වගේ දැකලා තියෙනවා. විශේෂයෙන් ගස්ලබු වගේ ශාක මත නිකන් පිටි වගේ තියෙනවා. පොඩ්ඩක් අපි මේ පිටි ටික අයින් කරලා බැලුවොත් මේක ඇතුලේ චූටි කුමියෙක් ඉන්නවා. එතකොට සුදු පාටයි අපිට සතෙක්ද කියලා හොයන්න බැරි තරම්. හැබැයි ශාකයේ යුෂ උරා බනවා. ඒක නිසා පළදාව විශාල ලෙස අඩු වෙනවා. විශාල ලෙස බෝ වෙනවා. කුඹින් තමයි මේ පිටි මකුණ කියන සතා බෝ කිරීමට දායක වෙන්නේ. විශේෂයෙන් කළු කුඹිය වගේ සත්තු මේ ඒ කෘමීන් ඒ පිටි මකුණා කුඩිත්තා පැලමැක්කා වගේ ඔය ශාක වලට ඇලිලා යුෂ උරා බන කුඩා කෘමීන් එක ගහකින් තව ගහකට ගෙනියන්න උපකාරී වෙනවා මේ කුඹුවන්. එතකොට ඒක නිසා කුහුඹුවන් සහ මේ පිටි මකුණන් අතර තියෙන පොඩි සම්බන්ධයක් සහජීවී සම්බන්ධයක්. ඒ කියන්නේ පිටි මකුණන් පිට කරන ශරීරයෙන් පිට කරන සීනි. ඒ සීනි ආහාරයට ගන්න කුහුඹුවන් එනවා. ඒ කුහුඹුවන් එක ගහකින් තව ගහකට මේ පිටි මකුණන්ගේ කුඩා ශිෂුවන් අරගෙන යනවා. ඒක තමයි තියෙන හානිය. ඉතින් ඒක නිසා ගස් වලට බෝ වෙනවා. අපිට පේන්නේ කුඹි ඉන්නවා වගේ මුලදී කුඹි ඉන්නවා වගේ පේන්නේ. කියන්නේ කුඹුව ඉන්නවා වගේ පේනවා. පස්සේ පිටි මකුණ කුඩිත්ත පැලමැක්කා වගේ සත්තු ගහේ විෂුරා බොන අපිට දකින්න හම්බ වෙනවා. හරි. ඉතින් දැන් මේ අඹ ජම්බු පේර ගස්ලබු බටු මිරිස් වැනි ශාක වලටයි මේ හානිය කරන්නේ. ශාක පත්‍ර වල තමයි වැඩියෙන් ඉන්නේ. පළවලත් ඉන්නවා. සුහුඹුලා තමයි වැඩියෙන් විෂ උරා බොන්නේ. ඉතින් ඔය විදිහට තමයි ඒ පිටි මකුණගේ කතාවත් එතනින් ඉවර වෙන්නේ. දැන් අපි වැඩිපුර ටිකක් හොයලා බලනවා මේ පළතුරු මැස්සා ගැන. පළතුරු මැස්සාගේ ජීවන චක්‍රය ගැන ටිකක් වැඩියෙන් හොයලා බලනවා. ලොකු හානියක් තියෙනවා පළතුරු මැස්සගේ. පළතුරු මැස්සාගේ ජීවන චක්‍රය. ජීවන චක්‍රය. එතකොට පළතුරු මැස්සාගේ ජීවන චක්‍රය අපි කතා කරනවා. සාමාන්‍යයෙන් පළතුරු මැස්සා ගැන කතා කරනවා. දැන් අපි සාමාන්‍යයෙන් පලිබෝධ වර්ග ගොඩාක් ඉන්නවා. නමුත් ඇයි පළතුරු මැස්සම ගත්තේ මේ කතා කරන්න කියලා ඔයාලට හිතෙන්නේ නැති. ආස කෙනෙක් ඉන්නවා මේ පිළිබඳ අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් අපි විෂය නිර්දේශයේ තියෙන පළතුරු මැස්සා ගැන. දැන් පළතුරු මැස්සා කියන්නේ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් කීපයක් දිග චූටි මැස්සෙක්. පළතුරු කඩේකට ගියොත් අපිට ඕන තරම් බලන්න පුළුවන්. පළතුරු කඩේ තියලා තියෙන පළතුරු මත වහනවා මේ මැස්සා. එතකොට සාමාන්‍යයෙන් දිගටි හැඩයක් වගේ තියෙන මෙන්න මේ වගේ හැඩයක් තියෙන මැස්සෙක් තමයි පළතුරු මැස්සා කියලා කියන්නේ. එතකොට ඒ මැස්සගේ මේ වගේ සිරුරකින් සමන්විතයි. මේ වගේ පියාපත් සහිත ඊටාම චූටි මැස්සෙක්. පිටිපස්ස කොටස උල් වගේ හැඩයක් තියෙන්නේ. එතකොට මේ මැස්සා කරන්නේ පළතුරු ගෙඩි පැහිගෙන එන පළතුරු ගෙඩි සිදුරු කරලා ඒ පළතුරු ගෙඩිය ඇතුළට බිත්තර දාන එක. එතකොට පළතුරු ගෙඩිය ඇතුලේ බිත්තර බීජෞෂණය වෙලා හැදෙන චූටි මේ වගේ සුදු පාට කීටි. ඔබ දැකලා ඇති පළතුරු ගෙඩියක් අඹ ගෙඩියක් එහෙම කපනකොට ඒ සුදු පාට කීටය දකින්න ලැබෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ ඊය පණුව ඉන්නවා කියලා විසි කරන එක. නමුත් එහෙම විසි කිරීමෙන් වෙන්නේ තව මුන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ වෙන එක. ඊට පස්සේ මේ අපිට බිත්තර අඳින්න බැලුවා මේ බිත්තර. එතකොට මේ බිත්තර කුකුරලා තමයි එළියට එන්නේ මෙන්න මේ පළතුරු ගෙඩිය ඇතුලේ මෙන්න මේ වගේ කීටෙක්. ඊට පස්සේ මේ කීටයා එතකොට මේක කීටයා මේ කීටයා
සහිත පළතුරු සාමාන්‍යයෙන් ඊට පස්සේ මේ ස්වභාවිකව තිබ්බොත් පොළොවට වැටෙනවා. නැත්තම් අපි දැක්කොත් අපිත් කරන්නේ විසි කරලා දාන එක පොළොවට. ඊට පස්සේ පොළොව මත තමයි මේක කෝෂගත වෙන්නේ. පොළොව මත කෝෂගත වෙනවා. ඊට පස්සේ මේ කෝෂය පුපුරලා එළියට එනවා නැවතත්. ඒ කියන්නේ පිලා අවස්ථාව මේ ඉන්නේ එතකොට සුහුඹුල් අවස්ථාව. ඔන්න ඔය විදිහයි මුගේ ජීවන චක්‍රයේ අවධි 4. ඒතකොට සම්පූර්ණ රූපාන්තරණයක් තියෙන්නේ. මෙයා පළතුරු යුෂත් පුරා බොනවා. ඊළඟට පළතුරු ගෙඩියට බිත්තරක් දානවා. ඔය විදිහට තමයි ජීවන චක්‍රය සම්පූර්ණ වෙන්නේ. එතකොට මේ පිලා අවධිය ගත වෙන්නේ පස්සේ. ඉතින් ඔය විදිහටයි ජීවන චක්‍රය සම්පූර්ණ වෙන්නේ. දැන් මේකගේ හානිය ඉතාම ප්‍රබලයි. දැන් විශේෂයෙන් ඔය අඹුල් කෙසෙල් වගේ ඒවා ගත්තොත් විශාල ලෙස හානි කරලා තියෙනවා. ඒක නිසා අපිට මේ පළතුරු අහිමි වෙලා යනවා. ඉතින් මේ කොහොමද මේ හානිය අමු කරගන්නේ කියන එක අපි කතා කරන්න යනවා. ඊට කලින් අපි මෙහෙම ලියලා ඉන්න 7 වෙනි පිටුවේ තියෙනවා පළතුරු මැස්සාගේ ජීවන චක්‍රය කියලා. ලියන්න. පළතුරු මැස්සාගේ ජීවන චක්‍රය. පළතුරු මැස්සා සම්පූර්ණ රූපාන්තරණයක් සහිත කෘමියකි. සම්පූර්ණ රූපාන්තරණයක් සහිත කෘමියකි. පළතුරු මැස්සා සම්පූර්ණ රූපාන්තරණයක් සහිත කෘමියකි. ඊට පස්සේ ඊළඟ ඩොට් එක තියලා ලියන්න. එම නිසා උගේ ජීවන චක්‍රය තුල බිත්තර කීටයා පිලවා සහ සුහුඹුලා ලෙස අවධි 4ක් ඇත. ඊට පස්සේ ලියන්න ඊළඟ ඩොට් එක තියලා සුහුඹුල් ගැහැණු පළතුරු මැස්සන් මේරු පළ සිදුරු කර බිත්තර ඇතුළු කරයි. ඊට පස්සේ ඒකටම ලියන්න. එම බිත්තර පුපුරා කීටයන් නිදහස් වේ. කීටයා පළතුරු ගෙඩිය තුල හිඳමින් පළතුරු ආහාරයට ගනී. ඊට පස්සේ ලියන්න මෙහෙම. පසුව පස තුල කෝෂගත වේ. ඒ කියන්නේ පළතුරු ගෙඩිය බිමට වැටෙනහම පස තුල කෝෂගත වෙනවා. පසුව පස තුල කෝෂගත වේ. කෝෂය පුපුරා සුහුඹුලන් පරිසරයට නිදහස් වේ. right. එතකොට දැන් පළතුරු මැස්සාගේ ජීවන චක්‍රය ගැන අපි පොඩි අදහසක් ආවා. දැන් ඊට යට තියෙන රූල් වල අපි ලියමු කොහොමද මේක මර්ධනය කරන්නේ කියලා. ඒකින්ද රූලක් කරලා පොඩි මාතෘකාවක් ලියා ගන්න පළතුරු මැස්සා මර්ධනය කියලා. දැන් තාම යන්නේ මේ පළතුරු මැස්සාගේ ජීවන චක්‍රය ගැන. ශාක පරිබෝධයෙන් කියන තැන එහෙම ලියන්න එපා. දැන් පළතුරු මැස්සාගේ ජීවන චක්‍රයේ තියෙන තැනම රූලක් කරලා ලියන්න පළතුරු මැස්සා මර්ධනය කියලා. ඒතර මර්ධනය කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මේ හානි කරපු පළතුරු ගෙඩි කීටයන් ඉන්න පළතුරු ගෙඩි. දැන් අපි අම ගෙඩියක් කැපුවොත් මේකේ කීටයෝ ඉන්නවා නම් අපිට පුළුවන් වලල්ලා දාන්න ඒක. එහෙම නැත්නම් ගස යට වැටිලා තියෙන කුණු විච්චි පළතුරු ගෙඩි එකතු කරලා ඒව වල්ලන්න පුළුවන්. ඊළඟට අපිට දැන් ගෙඩියක් ගහේ හැදිලා තියෙනකොට මේ වගේ පළතුරු මැස්ස හානි කරන්න කලින් අපිට පුළුවන් ගෙඩි ටිකයි නම් තියෙන්නේ ආවරණය කරන්න පුළුවන් පොලිතීන එකක් දාලා මේ වගේ. ඊට පස්සේ මේ දැන් ගහක් තියෙනවා නම් මේ පළතුරු ගහේ අත්තක් නම් අපිට පුළුවන් මේ පළතුරු ගහ තුල මේ සුහුඹුල් මැස්සන් වෙනුවෙන් හදපු උගුල් තියෙනවා.
මේ වගේ උගුලක්. මේක කෘමිනාශක දාලා තියෙනවා. ඌ ගන්න සීනි සමග මිශ්‍ර කරලා ඌ ආහාරයට ගන්නවා සීනි. එතකොට මේ සීනිත් එක්ක මිශ්‍ර කරලා කෘමිනාශක දාලා තියෙනවා. එතකොට මේක අස්සෙන් ඇවිල්ලා මෙතන මිය යනවා පළතුරු ගෙඩියට හානි කරන්න කලින්. ඉතින් සත්තු මරන්න කියලා දෙනව නෙමෙයි. නමුත් මේ ක්‍රම තියනවා ඔබට භාවිතා කිරීම සඳහා. එතකොට එහෙනම් ලියන්න මෙහෙම. ඔන්න පළතුරු මැස්සා මර්ධනය කියන තැන ලියන්න එක ඊට යටින් 1 2 3 කියලා දාලා පළවෙනි එක ඵල ආවරණය කිරීම. ඒ කියන්නේ ඵල පොලිතීන් වලින් ආවරණය කිරීම. ඵල පොලිතීන් වලින් ආවරණය කිරීම. ඒක එක. දෙක කොණු උණු ගෙඩි හානි සහිත ඵල නැත්නම් කුණු උණු ඵල හානි සහිත ඵල වලලා දැමීම. කුණු උණු ඵල හානි සහිත ඵල වලලා දැමීම. කුණු උණු ඵල හානි සහිත ඵල වලලා දැමීම. ඊට පස්සේ කියන්නේ සුහුඹුලන් මර්ධනයට කෘමිනාශක යෙදූ උගුල් සැකසීම. කෘමිනාශක යෙදූ උගුල් සැකසීම. දැන් මේක අපිට ගහේ කරන්නත් පුළුවන්, පළතුරු ගබඩාවක පළතුරු කඩේක වගේත් කරන්න පුළුවන්. පළතුරු කඩවල මේක තියෙනවත් මම දැකලා තියෙනවා. ඔයාලත් ගියොත් නිරීක්ෂණය කරන්න. එතකොට කෘමිනාශක යෙදූ උගුල් සැකසීම. right. එහෙනම් ඔන්න ඔය වගේ ක්‍රම අනුගමනය කරොත් අපිට මේ පළතුරු මැස්සා මර්ධනය කර ගැනීම තරම් අපහසු වෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා ශාක පලිබෝධයින් කියලා. ශාක පලිබෝධයින් කියලා කියන්නේ භෝග වගාවට හානි කරන ශාක. භෝග වගාවට හානි කරන ශාක. දැන් අපේ භෝග වගාවට හානි කරන ශාක විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි ඒවට කියනවා වල්. එහෙම නැත්නම් වල් පැලෑටි කියලා. ඉතින් මේවා ගැන අධ්‍යයනය කරනවා නම් විශාල විෂයක් මේක. වල් පැලෑටි විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් අපිට අපේ විෂය නිර්දේශයේ තියෙනවා වී වගාවට හානි කරන ඒ වගේ ශාක පලිබෝධ කීපයක් ගැන කතා කරන්න. දැන් අපි ඔක්කොම මම හිතන්නේ ප්‍රධාන වගාව වී බත් ආහාරයට ගන්න අය නිසා මේවා කීපයක් දැනගන්න ඕනේ. මම දැන් මේවා ගැන අහුවොත් එහෙනම් වී වගාවට හානි කරන ශාකයක් නැත්නම් වී වගාවේ හැදෙන වල් පැලෑටියක් කියන්නේ කියලා එකක් කියන්න බැරිය ඉන්නවා අපේ දරුවෝ අතර. ඉතින් ඒක හරියම සෝචනීය තත්ත්වයක්. නමුත් දැන් ඔබට මතක් වෙනවද බලන්න එක ශාකයක් ඒ වගේ හානි කරන වල් පැලෑටියක්. ඔන්න මම දැන් කියනවා. මේවා වී වගාවේ කුඹුරක තියෙන අධ්‍යයනය කරන්න බජිරි කියලා වර්ගයක් තියෙනවා. ගොජිරි, තුනැස්ස, තුන්හිරියා, ගිරාපලා, උඩමැට්ට ඔය වගේ තියෙනවා. ඉතින් ඒවා තියෙනවද කියලා බලන්න හඳුනා ගන්න. බජිරි කියන එක මම හිතන්නේ අඳුරනවා. එහෙනම් අපි ලියමු ශාක පලිබෝධයින් ලියන්න. අපගේ භෝග වගාවට හානි කරන ශාක මම දැන් ශාක පලිබෝධීන් කියන තැන ලියන්නේ. අපගේ භෝග වගාවට හානි කරන ශාක පලිබෝධයින් ලෙස අපගේ භෝග වගාවට හානි කරන ශාක පලිබෝධයින් ලෙස හැඳින්වේ. අපගේ භෝග වගාවට හානි කරන ශාක පලිබෝධයින් ලෙස හැඳින්වේ. ශාක පලිබෝධයින් ලෙස හැඳින්වේ. හරි. ඊට පස්සේ ලියන්න උදාහරණය කියලා දාලා යටින් ලියන්න. ඒ කියන්නේ ඊට යට රුලක් විතර අරලා උදාහරණය කියලා දාලා ලියන්න. වී වගාවට හානි කරන ශාක පලිබෝධයින් ලෙස මම මේ ටික ලියන්නම් නැත්නම් ලියා ගන්න බැරි වෙයි. බජිරි, ගොජිරි, තුනැස්ස, තුන්හිරියා, ගිරාපලා ඊළඟට උඩමැට්ට ඔය වගේ තමයි තියෙන්නේ. right. එහෙනම් ඔය විදිහට තමයි එන්නේ. හරි. එහෙනම්
දැන් මේක මර්ධනය කරගන්නේ කොහොමද කියලා චුට්ටක් අපි බලනවා නම් ගොඩක් කලාවට ඔයාලා දකිනවා මෙන්න මේ වගේ එකක්. දැන් අපි කියමුකෝ වීශාකය මේ විදිහට හොඳට හැදීගෙන එන කාලය කියලා. මෙහෙම හැදීගෙන එන කාලෙට අපි කුමරක් පරීක්ෂා කළොත් අපිට පේන වීශාකයට හානි කරන පලිබෝධ ශාකයට වඩා චූටියට හැදෙනවා කියලා. චූටියට. හැබැයි මේ ශාකය තව චුට්ටක් මේ වගේ ලොකු වෙනකොට මේක ගිහිල්ලා මේකටත් උඩින් හැදෙනවා. අන්න ඒක නිසා අපිට පැහැදිලිව පේනවා මේ ශාක මේ හානි කරන ශාක පලිබෝධ මර්ධනය කරන්න ඕනේ කුඩා පැලෑටිය අවදියේ කියන එක. අතින් ගලවලා දාන්න පුළුවන්. වල්නාශක යොදන්න පුළුවන්. ඒ වගේ ප්‍රධානම දේ අතින් ගලවලා දාන එක. එහෙනම් අපි මෙහෙම ලියමු. ශාක පලිබෝධ මර්ධනය කියලා චූටි මාතෘකාවක් ලියන්න පුරුදු කරලා. ශාක පලිබෝධ මර්ධනය. තාම 7 වෙනි පිටුවේ ශාක පලිබෝධ මර්ධනය කියලා ලියන්න මෙහෙම. මේවා කුඩා පැලෑටි අවදියේදී අතින් ගලවා විනාශ කිරීම හෝ රසායනික ක්‍රම යොදා ගැනීම සිදු කළ හැක. ඒ කියන්නේ පලිබෝධනාශක වල්නාශක යොදා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ ක්‍රම කීපයක් තමයි තියෙන්නේ මේ සඳහා. එහෙනම් රෝග වාහකයින් මර්ධනය ගැන කතා කරන්න තියෙනවා අපිට ඊළඟට. අපි එහෙනම් මේ කොටස එතනින් ඉවරයි.